තාවක්වත් මෙහෙම හැසිරෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අප්‍රිය තැනැත්තේ අප්‍රියයාට යමක් කරන්නේ නම් ඔව්හු එය තුමූම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ අප්‍රියය. භාග්‍යවතුන් වහන්සේ කොසල් රජුරුවන්ගේ ඒ අදහස 100%ක්ම වාක්‍යයක්වත් වෙනස් නොකරනු මත කරනවා. අනුසයකුද කියලා පේනවනේ ওই ටික නොකර ඉන්නකින්. හැබැයි යා කියන්න පුළුවන් මං ආදරේ නෑ මට මාවත් එපා වෙලා තියෙන්නේ කියන්න පුළුවන්. ඒත් එයා වචන වලින් එහෙම කිව්වට එයා ඇත්තටම Tamanට ආදරේ කරන කෙනෙක්. ඇයි? එයා ඒ කරන ටික ගත්තොත් මිතුරෙකුට කරන දේ මම්ම Tamanට හතුරුකම් කරනවානේ. හැබැයි ඉතින් කොච්චර හරි ගණන් හදන්නේ අරයා කරන හතුරුකම් මෙයා කරන හතුරුකම් මට හතුරුකම් කරන්නේ මෙයා තමයි අරයා තමයි කියලා චෝදනා කරන මිනිස්සු තවම ප්‍රාණඝාත කරනවා. තවම හොරකම් කරනවා. හතුරු නම් ඔය කොහේ හරි මුල්ලක ඉඳන් පදයක් හදලා නිඳා කරලා විතරයි. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අද දවසේ අපේ සදහවත් පිරිස සූදානම් වෙන්නේ බුදු පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට ටික වෙලාවක් අහුම්කම් දෙන්න. අද පින්කම සිත කරන්නේ ජපානයේ ජීවත් වෙන තරුණ දරුවෝ දෙන්නෙක් දුලාංජලි වත්සලා දුවත් සංජය සඳරුවන් ඒ දුවගේ ස්වාමි පුරුෂයාත් කියුෂු ප්‍රාන්තේ ෆුකුෝකා පළාතේ තමයි ඒ දරුවෝ ජීවත් වෙන්නේ. ඊටම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සිත කර දෙන ලෙස ඒ දියණිය අපෙන් ඉල්ලා සිටිය බොහොම කාලයකට කලින් වසරකට පෙර අභාවයටපත් ආදරණීය ආච්චියම්මට පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම ආර්.එන්. සුවනේරිසියට පින් දෙට්ටත් ඒ වගේම ඒ මව්ගේ අම්මා තාත්තා පියාගේ අම්මා තාත්තා වන හේවා රාහින්දුවගේ පුංචි නෝනා මාතාව රංහුලුගේ ඇල්බර්ට් ලිවේරා පියාණන් මෙයාට පින් අනුමෝදන් කරන්ටත් රණසිංහ ආරච්චිගේ ලීලාරත්න පී.වී. ඥානවති පොඩි නිලමේ අපේසිංහ ඒ.එම්. රම්මැණිකේ මෑණියන් කේ.එල්. පුංචි මහත්මයා ඇතුළු පවුලේ මිය ගිය සියලු ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආශිර්වාද කිරීම රෝගීව සිටින චන්ද්‍රවතී මැණිකේ මාතාවට ආච්චි අම්මා කෙනෙකුට පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම මගේ ගුරු ස්වාමින් වහන්සේ නමක් වන අතිපූජනීය රජවත්තේ වප්ප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට අනුනායක ස්වාමින් වහන්සේ රාජගිරිය ජයසේකරාරාම විහාරස්ථානයේ විහාරාධිපති කුප්‍යාවත්ත ජයසේකරාරාම විහාරාධිකාරී අතිපූජනීය අපේ රජවත්තේ වප්ප අනුනායක මාහිමිපාණන් වහන්සේට ආශිර්වාද කරන්ටත් ඒ වගේම දුවගේ පියාණන් ඩේවිඩ් රංගුලුගේ පියාණන් අපි එතුමා බොහොම කාලයක් ඉඳලා දන්නවා අපි ඩෙරික් අයියා කියලා හඳුන්වන්නේ එතුමාට ඒ වගේම ඒ මෞතුමිය හේමා රත්නායක ඒ පුතත් සහෝදරයා දුවගේ ලක්මාල් ආර්.සී. ලක්මාල් ඒ පුතා ගුවන් හමුදාවේ අපි විශ්වවිද්‍යාලේ යන කාලේ තමයි ගුවන් හමුදාවට එකතුනේ සේවය කරනවා චූලා මල්ලි කියලා අපි කියන්නේ ඒ පුතාටත් ඔහුගේ පිරිඳ ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් අනුපමා සිතාරා ලක්මාලි සරත් චන්ද්‍රසේකර චන්ද්‍රකුමාර කලන උදාන තනින්දු උදාන ඒ දරුවන්ටත් ඒ වගේම
විශේෂයෙන්ම ඒ පවුලේ අනිකුත් දරුවෝ ඉන්නවා ඒ මිය ගියත් අම්මගේ හේමා රත්නායක, කරුණා රත්නායක, මధుරා රත්නායක, අමරසේන රත්නායක, ශ්‍රීමා දයාකාන්ති මේ කියන රත්නායක මේ සියලු දෙනාටත් ඒගොල්ලොන්ගේ දුවා දරුවන්ටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පවුලේ පින්වත් පිරිස අපේ අවුරුදු මම හිතන්නේ 20කට කිට්ටු කාලයක්. ඊටාම සමීපව ආශ්‍රය කරපු අය. මොකද අපේ රජවත්තේ වප්පසායන් වහන්සේ හින්දා තමයි අද මම ධර්මදේශකයෙක් විදියට ලංකාවේ ලෝකයේ යම් තැනකට ආවේ. මොකද කොළඹට මම වැඩම කරාට පස්සේ මට නවතින්නවත් ස්ථානයක් පන්සලක් නැතුව ඉඳිද්දි පන්සල් 5ක මාස කිහිපයක් මාරුවෙන් මාරුවට ඉඳිද්දි වප්පහාමුදුරුවෝ තමයි කොප්පියාවත්තේ පන්සලේ වැඩ ඉන්න කියලා තව සායන්හන්සේ කෙනෙක් වැඩ ඉඳපු කාමරේ වැඩ ඉන්න කියලා අවසර දුන්නේ. අවසර දුන්න විතරක් නෙමෙයි. උන්වහන්සේ සමහර වෙලාවට තමන්ට බෙදලා ගෙනාපු දානේ පිඟාන විශ්වවිද්‍යාලයට යන මට දීපු අවස්ථා තියෙනවා තමුසේ කාලය යනවා කියලා නේ. ඉතින් බොහොම ආදරෙන් අපිට දරුවෝට වගේ සලකපු බොහොම උතුම් ගුරු සායන්හන්සේ නමක් අපේ රජවත්තේ වප්ප අනුනායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ ඥාති සොහොයුරෙක් තමයි ඩෙරික් අයියා. ඩෙරික් අයියා හිටියෙත් වැඩි කාලයක් පන්සලේ. අපිත් එක්කමයි. මගේ විශ්වවිද්‍යාල ජීවිතේ නිම වෙනකන් ඩෙරික් අයියා අපේ සහෝදරයෙක් විදියට ආශ්‍රය කළ දුලාංජලි දුවගේ තාත්තා. බොහොම යහපත් සත්පුරුෂ අහිංසක මිනිස්සු. ඉතින් ඒ දුවක් මේ රටේ ජීවත් වෙන නිසා ඉල්ලා සිටියා මිය ගියපු ආච්චි අම්මට පින් දෙන්න මේ පින්කම කරලා දෙන්න කියලා. අපි බොහොම කැමැත්තෙන් මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්න බාරගත්තේ. විශේෂයෙන්ම අපේ වප්පහාමුදුරුවන්ට තියෙන ආදරය, ගෞරවය, භක්තිය මේ සියල්ල සහ ඩෙරික් අයියා ගැන තිබෙන හිතවත්කම. එයා දැන් වයසයි වැඩිහිටියෙක්. ඒ තියෙන සෙනෙහස බැඳීම එක තමයි අපේ මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්න කල්පනා කළේ. අද අපි මේ දේශනාවේදී කතා කරන්නේ ඊටම වටින ධර්ම මාතෘකාවක්. පස්සේ නදී කොසල් රජුරුවන්ගේ වටින ධර්ම සාකච්ඡාවක් බුදුහාමුදුරුවොත් එක්ක සිද්ධ කරපු පිය සූත්‍රය. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ තියෙන පිය සූත්‍රය. කවුරු කාටද ආදරේ? ඇත්තටම කාට හරි කවුරු හරි ආදරේ නම් එයා මොනවද කරන්නේ? එයා මොනවද නොකරන්නේ? අද අපි කතා කරන්නේ ඒ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ ගාවට ආපු පසේ නදී කොසල් රජුරෝ මේ විදියට කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රහසිගත වූ එකලාව වුන් මාගේ සිත්ති තනියම හුදකලාව ටිකක් රහසෙන් කාටවත් නොපෙනෙන්න ඉන්න වෙලාවක මගේ හිතට මෙන්න මෙහෙම සිතුවිල්ලක් ආවා. මොකක්ද? කිනම් කෙනෙකුන්ට තෙමේ ප්‍රිය වේද? කවුද තමන්ට ආදරේ? කවුද තමන්ට ආදරේ? කිනම් කෙනෙකුන්ට කොයි වගේ කෙනෙකුටද තමන්ට ඇත්තටම ආදරේ කියලා කියන්න පුළුවන්? තමන්ට ආදරේ කියන්න පුළුවන්. කිනම් කෙනෙකුටද තමන්ට තමන් අප්‍රියයි? මට කැමති නෑ කියලා කාටද කියන්න පුළුවන්? ඔන්නෝම ප්‍රශ්නයක් මගේ හිතට ආවා, මගේ සිතුවිල්ලක් පහළ වුණා කියලා ඔහු කියනවා. ඊට පස්සේ ඔහු ඒ ගැන ටිකක් කල්පනා කරලා තිනවා. මම පසුගිය ධර්මදේශනාවෙදිත් සඳහන් කළා කොසල් රජුරෝ
තාම මේ තර්ක බුද්ධියක් තිබිච්ච හොඳ දැනුවත්කමක් තිබිච්ච මිනිස්සෙක් රජ කෙනෙක් විදියට යා බුද්ධිමත් මිනිස්සෙක් කියලා මම හිතනවා. දැනුම තිබිලා තියෙන හොඳට. හොඳ තාර්කික ඥානයක් එයාට තිබිලා තියෙනවා. ඉතින් එයා සෝතාපන්න වුණේ නැහැ කියලා මාර්ගඵලලාභියෙක් වුණේ නැහැ කියන එක තමයි සාමාන්‍ය බෞද්ධ සාහිත්‍යයේ පිළිගැනීම. මට ඒක හරි පුදුමයි ඇත්තටම. එතුමා ගැන එහෙම එතුමා මගඵලලාභියෙක් නොවුනේ ඇයි මෙච්චර නුවණක් තිබිච්ච කෙනෙක් කියන එක මට ඒක හරි පුදුම කාරණයක්. එක්කෝ සංසාරේ එතුමා කරපු පුහුණුව පාරමී මදි ඇති. මොකක්කෝ ප්‍රශ්නයක්. ඒක මට තේරෙන්නේ නැහැ. ඇත්තටම එතුමා මාර්ගඵලලාභියෙක් වෙලා ඉන්ට ඇද්ද නේ? මාර්ගඵලලාභියෙක් වෙලා ඉන්ට ඇද්ද කියලා මම හිතනවා. ඒ පිළිබඳව අපේ පෙළ දහමේ සටහන් වෙලා නැද්ද? ඒ කරුණු මගහැරිලාද? දන්නේ නැහැ. මොකද අවුරුදු 2500ක් මේ දේශනාවන් ආරක්ෂා කරගෙන එන්න අපේ උතුම් අතීත මහරහතන් වහන්සේලා ඇතුළු ඒ උතුම් යතිවරයාණන් වහන්සේලා ලොකු පරිශ්‍රමයක් දරලා තියෙනවා. සාගත වසංගත නියඟ මේ සියල්ල එක්ක තමයි මේ පෙළ දහම තථාගත දේශනාව උන්වහන්සේලා අපට දායාද කරගන්නට අරන් ඇවිල්ලා තියෙනවා. සමහර දේවල් මගහැරෙන්න උනත් පුළුවන්. හැමතේම ඉතුරු නාමයි කියලා අපිට කියන්න බෑ. සමහර ඒවා මගහැරුණද දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපුවා. හැබැයි ගොඩාක් ඒවා රැකිලා තියෙනවා. ඒත් මගහැරිච්ච දේවල් එකක්වත් නැතුව ඇති කියලා අපිට කියන්න බෑ. ඉතින් මට මේ කෝසල සංයුත්තේ කියවන බොහෝ වෙලාවල් වල හිතට එන එකක් තමයි මේ මිනිස්සයා මාර්ගඵලලාභියෙක් බවට පත්වෙච්ච එක මගහැරුණාද? නැත්තම් ඇත්තටම යාට ඇයි බැරි උනේ? මොකද මේ තුම් සෝතාපන්න ඵලයට පත්වීම කියන එක ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් ප්‍රඥාවන්ත කෙනෙකුට ඥානයක් තියෙන කෙනෙකුට අතවිඳින්න පුළුවන් ධර්මතාවක්. ඒත් ඔහුට ඒක මගහැරුණේ ඇයි? ඒක මම වෙනම කල්පනා කරන එකක්. ඔහු මෙහෙම කියනවා Tamanට ඇතිවෙච්ච සිතුවිල්ල මොකක්ද? ඇත්තටම Tamanට ආදරේ කෙනෙක් කියන්නේ කවුද? ඇත්තටම Tamanට ආදරේ නැති කෙනෙක් කියන්නේ කවුද? ඔහුට ආපු ප්‍රශ්න දෙක එක. ඒ වෙලාවේ ඔහු නැවත ඒ ගැන හිතනවා. ඔහු කියනවා භාග්‍යවතුන් වහන්සේ ගාව මෙහෙම ස්වාමීනි යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙද්ද වචනෙන් දුසිරිත් කෙරෙද්ද සිතින් දුසිරිත් කෙරෙද්ද ඔවුන්ට තෙමේ අප්‍රියය. ඔවුන් අපට තෙමේ ප්‍රියයයි මෙසේ කියතුදු වැලිත් ඔවුන්ට තෙමේ අප්‍රියය. ඒ කවර හින්දයක්? අප්‍රිය තැනැත්තේ අප්‍රිය වූ හට කරන්නේ යමක්ද ඔහු එය තමන්ම තමන්ට කෙරෙති. එයින් ඔවුන්ට තෙමේ අප්‍රියය. ඒ භාෂා ශෛලිය මේ පරිවර්තනය වෙච්ච මම දන්නවා ඔබට ටිකක් කටුකයි. ඒක කර්කශ භාෂා ශෛලිය. සරල කතාව මම කියන්නම්. මෙහි කියන්නේ යම් කිසි කෙනෙක් කයින් දුස්චරිත කරනවා නම් ඒ කිව්වේ ප්‍රාණඝාත කරනවා නම් හොරකම් කරනවා නම් පෙරදි කාමයට යනවා නම් ඊළඟට වචනයෙන් දුසිරිත් කෙරෙද්ද බොරු කියනවා නම් කේලම් කියනවා නම් පරුස වචන කියනවා නම් හිස් වචන කියනවා නම් නේ වචනයෙන් දුසිරිත් කෙරෙද්ද ඊළඟට සිතින් දුසිරිත් කෙරෙද්ද අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මානසික අකුසල ධර්මයන් යම් කිසි කෙනෙක් සිතින් සිද්ධ කරනවා නම් එතකොට සිතින් කයින් වචනෙන් කවුරු හරි කෙනෙක් දුසිරිත් වල නියැලෙන ගමන් එයා කිව්වොත් මේ කොසල් රජුරෝ හිතන විදිය එයා කිව්වොත්
මම මට ආදරේ කියලා කොසල් රජුරෝ කියනවා එයා ඇත්තටම යාට ආදරේ මිනිස්සෙක් නෙමෙයි. එයා මේ කරන්නේ හතුරෙක් තව හතුරෙකුට කරන දේවල් ටිකක්. හතුරෙක් තව හතුරෙකුට කරන දේවල් ටිකක් තමයි එයා මේ තමන්ට කරගන්නේ. ඉතින් තමන්ට හතුරෙක් තව හතුරෙකුට කරන જાතියේ දේවල් වලින් කෙනෙක් තමන්ගේ ජීවිතයට දේවල් කරගන්නව නම්, එවැනි දේවල් කරගන්නව නම් එයා කොහොමද කියන්නේ එයා යාට ආදරේ කියලා? බලන්න මේ අදහස. ඒ කිව්වේ ප්‍රාණඝාතයක් කරනවා කියන එක හතුරෙකුට කරන හතුරුකමකට වඩා තමන් ප්‍රාණඝාතයක් කරන එක තමන්ට කරගන්න හතුරුකමක් කියලා මෙහි අවධාරණය. හොරකම් කරන එක හතුරෙක් තමන්ට කරන හතුරුකමකට වඩා තමන් තව හතුරෙකුට කරන හතුරුකමකට වඩා එක්වේ හතුරෙකුට කරන හතුරුකමකට වඩා ලොකු හතුරුකමක් තමයි මිනිස්සේ හොරකම් කරන එක. වැරදි කාමයට යන එක, බොරු කියන එක, කේලම් කියන එක, පරුස වචන කියන එක, හිස් වචන කියන එක, අනුන්ගේ දෙයට ලොබ බඳින එක, අනුන් නැසේවා වෙනසේවා කියලා වෛරෙන් ක්‍රෝධෙන් කියන එක, එහෙම හිතන එක, කර්මය කර්ම විපාක නැත, මෙලොව පරලොව නැත, පින් පව් නැත, හොඳ නරක නැත, මව නැත, පියා නැත, තුනුරුවන් නැත, දුන් දෙෙහි විපාක නැත, මේ වගේ මිත්‍යා දෘෂ්ටි වල කවුරු හරි කෙනෙක් තමන්ගේ මනස පවත්ව ගන්නවා නම් ඒක හතුරෙකුට කරන දෙයකට වඩා බරපතලයි. ඒක බරපතලයි. මෙහිදී කොසල් රජුරෝ සඳහන් කරනවා ස්වාමීනි මට හිතෙන විදිය තමයි තමන්ට ආදරේ මිනිහෙක් කවදාවත් මේවා කරන්නේ නැහෙනි. මෙන්න මේවා කියවනකොට තමයි මේ සාකච්ඡාවලට අවධානය යොමු කරනකොට තමයි මගේ හිත හැමතිස්සෙම අහන්නේ කොහොමද මොහු සෝතාපන්න වෙන්න නැත්තේ? මොහු කොච්චර ලොකු ශ්‍රද්ධාවක් දස කුසලයේ සම්බන්ධව තිබිලාද? දස අකුසලය තුල තිබෙන අනර්ථය ගැන මොහුට කොච්චර හොඳ අවබෝධයකුත් ඒ පිළිබඳව විශ්වාසයකුත් තිබිලාද? බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා උන්වහන්සේව රවට්ටන්න කතා කරන්න බෑනේ මොහුට. කොසල් රජුරවන්ට. ඔහු ප්‍රඥාවන්ත මිනිස්සෙක් නේ. ඒ වගේම ඒවා තාර්කිකව තේරුම් අරගෙන හිටියා විතරක් නෙමෙයි. එයා මේ බුදුහාඳුරෝ ගාව කරන මේ ප්‍රකාශනය ඊටාම නිර්වුල්ව අපිට පේන දෙයක් තමයි. එයාට කුසලය ගැන අකුසලය ගැන කොසල් රජුරවන්ට ලොකු ශ්‍රද්ධාවක් තිබිලා තියෙනවා. ලොකු විශ්වාසයක් තිබිලා තියෙනවා. ඒකනේ මේ රහතන් වහන්සේ නමකගේ මුවින් භාග්‍යවතුන් වහන්සේ නමකගේ මුවින් සිද්ධ කරන ප්‍රකාශනයක් මේ කොසල් රජුරුවන්ගේ මුවින් කියවෙන්නේ. තමන්ට ආදරය කරන මිනිස්සෙක් කියලා යම්කිසි කෙනෙක් තමන් ගැන කියනවා නම් එයා කොහොමද මේ වගේ දේවල් කරන්නේ කියලා කොසල් රජුරුව භාග්‍යවතුන් වහන්සේ කාව සඳහනක් කරනවා. එහෙම කරන්න බෑනේ ස්වාමීනි. කවුරු හරි කාට හරි ඇත්තටම ආදරේ නම් ඒ තමන්ට ඇත්තටම ආදරේ නම් කොහොමද එහෙම කරන්නේ කියලා. යා ඒ තමන්ට තමන් ආදරේ කියන ගමන් තමන්ට තමන් කැමති කියන ගමන් තමන්ට තමන් බොහොම ප්‍රියයි කියන ගමන් එයා ප්‍රාණඝාත කරනවා නම් ඒක හතුරෙකුට කරන දෙයකට වඩා බරපතලයිනේ. ඒ කියන්නේ තමන්ට ලොකු අනර්ථයක්නේ ප්‍රාණඝාත කරලා කරගන්නේ යා. හොරකම් කරලා කරගන්නේ. දැන් ගොඩක් අය අත වශයෙන්ම කියන එකක් තමයි මම මටයි මගේ දරුවන්ටයි
ජීවත් වෙන්න ඕන අපිට ආදරේ ඕවා හින්දා තමයි අපි මේවා කරන්නේ කියලා කියනෝනේ දකුසල් කරනකොට. කොසල් රජුරුවන්ගේ මේ ප්‍රකාශයේ තර්කය සුණු විසුණු කරනවා. කොසල් රජුරුවන්ගේ මේ ප්‍රකාශනේ තියෙන්නේ මොකක්ද? ඔහු කියනවා තමන්ට ආදරේ මිනිහෙක්. තමන්ගේ දරුවන්ට ආදරේ මිනිහෙක්. තමන්ගේ බිරිඳට ආදරේ මිනිස්සෙක්. තමන්ගේ සැමියාට ආදරේ මිනිස්සෙක්. තමන්ට සහ තමන්ගේ කියලා කියන දේවල් අයට ආදරේ මිනිස්සෙක්. ප්‍රාණඝාත කරයිද? හොරකම් කරගනිද? වැරදි කාමයට යයිද? බොරු කියයිද? කේලම් කියයිද? ඒ කියන්නේ ඇයි එහෙම කියන්නේ? එයින් මෙලොවට වෙන හානිය ඒ ටිකෙන්. පරලොවට වෙන හානිය කොච්චර බරපතලයිද කියලා තමයි එතන එතුමා අවධාරණය කරන කාරණාව. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ ඔබට ආදරේ නා. ඔබ ඔබෙන් අහන්න. ඔබ ඇත්තටම ඔබට ආදරේ නා. ඔබ ප්‍රාණඝාත කරනවාද? ඔබ ඔබට ආදරේ නා. ඇත්තටම ඔබ හොරකම් කරනවාද? ඔබ ඔබට ආදරේ නම් ඔබ කාම මිත්‍යාචාරයට යයිද? ඔබ ඔබට ආදරේ නම් ඔබ බොරු කියයිද? ඔබ ඔබට ආදරේ නම් ඔබ කේලම් කියයිද? ඔබ ඔබට ආදරේ නම් ඔබ පරුස වචන කියයිද? ඔබ ඔබට ආදරේ නම් ඔබ අනුන්ගේ දේවල් වලට ආස වේද? ඔබ ඔබට ආදරේ නම් ඔබ අනුන් නැසේවා වෙනසේවා කියලා කියයිද? තමන්ට ආදරේ නම් මේක තාම ලස්සන දෙයක් ඔබට අපට හිතන්න. අපි කාටත් හිතන්න. අපි කොච්චර හරි කියනවනේ අපි අපිට ආදරේ කියලා. මට ආදරේ. කවුරු කැමති නැති වුණත් මට මං කැමති. මට මං ආදරේ. එහෙම කියනවනේ. ඇත්තටම ඔබ ඔබට ආදරේ නම් ඇත්තටම මම මට ආදරේ නම් අපි කල යුතු දේ සහ නොකල යුතු දේ මොකක්ද කියලා කොසල් රජුරුවන්ගේ මේ ප්‍රකාශනයේ අන්තර්ගත වෙනවා. ඔහු අහනවා තාම තාර්කික ප්‍රශ්නයක්. අපි වචන වලින් කිව්වට අපි අපිට ආදරේ කියලා. මම මට ආදරේ කියලා. මම මට කැමතියි කියලානේ. නේද? කැමතියි කියලා. එහෙම කීවට අපි ඇත්තටම ප්‍රාණඝාත නම් කරන්නේ. හොරකම් නම් කරන්නේ. වැරදි කාමයේ නම් යෙදෙන්නේ. බොරු නම් කියන්නේ. ඒකක්වත් අපි අපිට ආදරෙන් කරන දේවල් වෙන්න බෑ. වැදගත්ම දේ බලය තියෙන මිනිස්සෙකුට මෙහෙම හිතිච්ච එකනේ. ලොකු බලයක්. ප්‍රධාන රාජ්‍යයන් හතරේ අධිපතියක්. රණකාමියෙක්. බොහොම බලගත්ු රාජ්‍යපාලකෙක්. ඔහු කියනවා තමන්ට තමන් ආදරේ මිනිහෙක් මේව කරන්න බෑ කියලා. ඔහුට බුදුහාමුදුරුවන්ගේ ධර්මය නිසා කොච්චර ලාභයක් ලැබිලාද නේ? මොන තරම් දේවල් එයාට අවබෝධ වෙලා ඇද්දනේ? එයා කොච්චර දේවල් තේරුම් අරන් ඉඳද්ද මෙවැනි ප්‍රකාශනයක් එන්න? භාග්‍යවතුන් වහන්සේ කාවට ඇවිල්ලා එක කියන්නේ ඔබට යෝජනා කරනවා ඔබ අනිත් අය ඔක්කොම අතහැරලා දාන්න. ඔබ ඔබට ආදරේ නම් තව කෙනෙකුගේ ජීවිතේ නැති කරන්න එපා. ඔබ ඔබට ආදරේ නම් හොරකම් කරන්න එපා. ඔබ ඔබට ආදරේ නම් බොරු කියන්න එපා. ඔබ ඔබට ආදරේ නම් කේලම් කියන්න එපා. ඔබ ඔබට ආදරේ නම් පරුස වචන සහ හිස් වචන කියන්න එපා. ඔබ ඔබට ආදරේ නම් අනුන්ගේ දේවල් වලට අයට ආස වෙන්න එපා. ඔබ ඔබට ආදරේ නම් කවුරුවත් නැසේවා වෙනසේවා මැරේවා
විනාශ වේවා කියන ඒ ව්‍යාපාද සිතුවිල්ලෙන් යුක්තව ඉන්න එපා. ඔබට ආදරේ නම් පව් නැත, පිං නැත, හොඳ නැත, නරක නැත, මෙලොව නැත, පරලොව නැත, මොන පින්ද මොන පව්ද, මොන අපායද මොන දිව්‍ය ලෝකද, කොහේ ඉන්න තුනුරුවන්ද, එවැනි මිත්‍යා දෘෂ්ටිවල පැටලෙන්න එපා. ඔබට ආදරේ නම් අනිත් අය අතහැරලා දාන්න. ඔබට ආදරේ නම් ඔන්න ඔය දස අකුසල් කරගන්න එපා. ඔය දස අකුසල්නේ. ඔය දස අකුසල් කරන කෙනෙක් කියන්නේ හතුරෙකුට කරන දේවල් තමන් විසින් තමන්ට කරගන්න මනුස්සෙක්. මේ කතාවේ බරපතලකම තේරුම් ගන්න. මේ ප්‍රකාශනයේ තියෙන බරපතලකම තේරුම් ගන්න. හතුරෙක් තවත් හතුරෙකුට කරන දේවල් මේවා. තමන්ට කරගන්න. එතකොට තමන්ට හතුරුකම් කරනවානේ. හැබැයි ඉතින් කොච්චර හරි ගණන් හදන්නේ අරයා කරන හතුරුකම්, මෙයා කරන හතුරුකම්, මට හතුරුකම් කරන්නේ මෙයා තමයි, අරයා තමයි කියලා චෝදනා කරන මිනිස්සු තවම ප්‍රාණඝාත කරනවා. තවම හොරකම් කරනවා. හතුරෝ නම් ඔය කොහේ හරි මුල්ලක ඉඳන් පදයක් හදලා නිඳා කරලා විතරයි. හැබැයි ලොකුම හතුරුකම කරගනිමින් ඉන්නේ කවුද? තමන්මයි. කාටද? තමන්ට. අනිත් හතුරන්ගෙන් ගැලවෙන්න කියලා මොන තරම්නම් නැටුමක් නටනවද මේ ලෝකෙනේ? මොන තරම්නම්. කී දෙනෙක්ගෙන් ඉල්ලනවද හතුරු අඩු වේවා කියලානේ? දෙවිවරුන්ගෙන්, විවිධ බලවේග වලින් කොච්චර මිනිස්සු ඉල්ලනවද? මට සතුරු උපද්‍රව නැති වේවා. හැබැයි සතුරොන්ට බය කෙනෙක් ඉන්නවා නම්, සතුරෙක් තමන්ට හතුරුකමක් කරලා තමන්ගේ ජීවිතේ නැති කරයි, විනාශ කරයි කියලා බයක් තියෙන කෙනෙක් ඉන්නවා නම්, එයා ඉස්සෙල්ලාම බලන්න ඕන තමන්ට කරන හතුරුකම් මොනවාද? තමන්ට කරන හතුරුකම් මොනවාද? තමන්ට මිතුරෙක්ද? තමන්ට මිතුරෙක්ද කියලා මුලින්ම බලන්න ඕන. මේ කොසල් රජුරුවන්ගේ ප්‍රකාශනය එක ඔබට ගොඩාක් දේවල් හිතන්න තියෙනවා. බලන්න අද සූත්‍ර දේශනාව කොච්චර ලස්සනද කියලා. මොන තරම් වටින බරපතල අර්ථයක්ද නේ? අර්ථයක්ද එහි ගැබ්වෙන්නේ කියන එක හොඳට අවධානය යොමු කරලා බලන්න කොච්චර ලස්සනද කියලා. ඊළඟට යම් කෙනෙක් ඔහු කියනවා භාග්‍යවතුන් වහන්සේ ගාව යම් කෙනෙක් කයින් සුසිරිත් කෙරෙයිද, ඒක අර දුස්චරිත කරන්නේ නැත්තම්, ප්‍රාණඝාත නොකර ඉන්නවා නම්, හොරකම් නොකර ඉන්නවා නම්, වැරදි කාමයට නොගින් ඉන්නවා නම්, ඊළඟට වචනෙන් සුසිරිත් කෙරෙයිද, බොරු කියන්නේ, ඇත්ත කතා කරනවා, කේලම් කියන්නේ, සමගියට හේතු වෙන දේ කියනවා, පරුස වචන කියන්නේ, කනට ප්‍රිය දෙයක්, මිහිරි දෙයක් කතා කරනවා, හිස් දේවල් කියන්නේ, අර්ථාන්විත දෙයක් කතා කරනවා. එහෙම කෙනෙක් නම් අනුන්ගේ දෙයට ලෝභ වෙන්නේ, ආස වෙන්නේ, අභිජාවෙන් තොරයි, අනුන්ට කරුණාවන්තකම, දයාව, මෛත්‍රිය, ආදරය, සෙනෙහස පතුරවන, අව්‍යාපාදයෙන් යුක්තයි, අවිහිංසාවෙන් යුක්තයි. ඊළඟට සම්මා දිට්ඨිකයි, පින්පව් පිළිගන්නවා, හොඳ නරක පිළිගන්නවා, යහපත පිළිගන්නවා, අයහපත මොකද්ද කියලා පිළිගන්නවා. ඒ වගේ කෙනෙක් ඉන්නවා කියලා හිතන්න කියලා. ඒ කියන්නේ කොසල් රජුරෝ ඒ වගේ කෙනෙක් ගැන ඊළඟට විස්තර කරනවා. ඔහු කියනවා මේ විදියට හැසිරෙන කෙනෙක් නේ, මේ විදියට හැසිරෙන කෙනෙක් කයින් දුස්චරිත කරන්නේ සුචරිතයේ යෙදෙනවා, වචනෙන් දුස්චරිත කරන්නේ සුචරිතයේ යෙදෙනවා, මනසින් දුස්චරිත කරන්නේ මනසින් සුචරිතයේ යෙදෙනවා. කොසල් රජුරෝ කියනවා එයා මට මාවම අප්‍රියයි කියලා කිව්වත් ඇත්තටම එයාට එයා ගොඩක් ප්‍රියයි. එයා සමහර විට වචන වලින් කියන්න පුළුවන් මට ලෝකේ කවුරුත් ආදරෙත් නැහැ, මම මට ආදරෙත් නැහැ කියලා කියන්න පුළුවන්.
හැබැයි කොසල් රජුරෝ කියනවා ස්වාමීනි එයා යාට ආදරේනේ. එයා යාට ආදරේ බව පේනවනේ. යා ප්‍රාණඝාත කරන්නේ නැහනේ. හොරකම් කරන්නේ නැහනේ. වැරදි කාමයට යන්නේ නැහනේ. දැන් ඔය තුනට යන මිනිස්සයා කොච්චර හතුරුකමක්ද Tamanට කරගන්නේ කියලා දන්නවනේ. ඔය තුනෙන් වැළකිච්ච මිනිස්සයා කොච්චර Tamanගේ ජීවිතේට ගරු කරලාද කියලා පේනවනේ. Tamanගේ ජීවිතේට කොච්චර ආදරෙයිද කියලා පේනවනේ. Tamanට කොච්චර Taman ප්‍රියශීලීව Taman කෙරෙහි සෙනෙහසකින් ඉන්න මිනිස්සෙකුද කියලා පේනවනේ. ඔය ටික නොකර ඉන්නකින්. හැබැයි යා කියන්න පුළුවන් මං ආදරේ නෑ මට මාවත් එපා වෙලා තියෙන්නේ කියන්න පුළුවන්. ඒත් එයා වචන වලින් එහෙම කිව්වට එයා ඇත්තටම Tamanට ආදරේ කරන කෙනෙක්. ඇයි? එයා ඒ කරන ටික ගත්තොත් මිතුරෙකුට කරන දේවල් නේ. මිතුරෙකුට කරන දේවල් හොඳ දේවල්නේ. යහපත් දේවල්නේ. තව මිතුරෙකුට කරලා දෙන්නේ කරන්නේ. හරියට ඒ වගේනේ මේවා. ලෝකේ අනික්ෙකුට ආදරය කරන කෙනෙක් කවදාවත් එයාගේ දෙයක් නැති කරයිද? එයාගේ ජීවිතේ නැති කරයිද? අනිකට ආදරය කෙනෙක් කවදාවත් වැරදි කාමයට යයිද? අනිකට ආදරය කරන කෙනෙක් බොරු කියයිද? අනිකට ආදරේ නම් කේලම් කියලා එයාට තියෙන දේවල් නැති කරවයිද? අනිකට ආදරේ නම් තාම රළු නපුරු පරුස වචන කියලා හිංසා කරයිද? නෑනේ. ආදරේදී ඒව කරන්න බෑනේ. එතකොට මිතුරෙකුට කරන දේවල් තමයි ජීවිතේ රැකලා දෙන එක, දේවල් රැකලා දෙන එක, එයාගේ පෞල් ජීවිතයට කරු කරන එක, ඇත්ත කියන එක, කේලම් කියන්නේ නැතුව ඉන්න එක මිතුරෙක්ගෙන් තව මිතුරෙකුට ලැබෙන දෙයක් නේ. ආදරය කරන කෙනෙක්ගෙන් ආදරය කරන කෙනෙකුට ලැබෙන දෙයක් ඒ ටික. මේ යහපත් බව. එතකොට මෙහි තියෙන අවධාරණය මොකක්ද? මෙහි තියෙන වටිනම අවධාරණය තමයි එයා වචන වලින් කිව්වත් මම්මට ආදරේ නෑ කියලා. හැබැයි එයා ඇත්ත ක්‍රියාව ඇතුලේ, එයාගේ භාවිතාව ඇතුලේ එයා ගොඩාක් එයාට ආදරේ කරනවා. දැන් ඔබටත් සමහර වෙලාවට හිතලා ඇති මටත් මාව එපා වෙලා තියෙන්නේ. මට වැඩක් නැහැ නේද? මට වැඩක් නැහැ මේ ජීවිතේ. මට ඇති. මට්ටමත් මාව අප්පිරියයි. ඔහොම හිතෙන කියවෙන අවස්ථාවල් නැතුව නෙමෙයි. ඒත් මතක තියාගන්න. ඔබ දැනට මේ සිල්පද 10න් මේ අකුසල් 10න් 5කින් හරි වැළකීලා නම්, 2කින් හරි වැළකීලා නම්, අඩුම 1කින් හරි වැළකීලා නම් ඔබට ආදරේ කෙනෙක්. ඔබට වටිනකමක් දීපු කෙනෙක්. ඔබට සෙනෙහස දක්වන කෙනෙක්. මොකද ඔබ ගොඩාක් අනර්ථයක් වෙන දේවල් ඔබ කරන්නේ නැහැ ඔබට. තාම අයහපතක් වෙන දේවල් වලින් ඔබව පරිස්සම් කරනවා. ඔබව ආරක්ෂා කරනවා. කොච්චර වටිනවද ඒක? කොච්චර උතුම් ගරු කිරීමක්ද තමන්ට? මොන තරම් ඉහළ ආදරයක්ද තමන් කෙරෙහි තමන්ට ඇති වෙලා තියෙන්නේ? ඔබට ආදරය කරන්න. ඔබට ආදරය වෙනකොට ඔබ ලෝකෙටම ආදරය කරනවා වෙනවා. ඔබට ගරු කරන්න. ඔබට ගරු කරනකොට ඔබ ලෝකෙටම ගරු කරා වෙනවා. ඔබට වටිනකමක් දෙන්න. ඔබ මුළු ලෝකෙටම වටිනකමක් අගයක් දීපු මිනිස්සෙක් බවට පත් වෙනවා. මේ කොසල් රජුරුවන්ගේ මේ ලස්සන ප්‍රකාශනයේ තියෙන්නේ ඒ උතුම් අදහස. දැන් බලමු. දැන් අපේ තේරවාදී පිළිගැනීමට අනුව කොසල් රජුරුව මගපලලාභියෙක් නෙමෙයි. මේ ඔහුගේ ප්‍රකාශනයක්. ඔහු මේ ප්‍රකාශනය කරන්නේ කාගේ ගාවද? ලෞතුරා බුදුහාමුදුරුවෝ ගාව. එතකොට ලෞතුරා බුදුහාමුදුරුවෝ ඔහුගේ අදහස ගැන පළ කරන
අදහස මොකක්ද කියලා අපි ඊළඟට බලමු. එතකොට මේ කතාව හොඳටම තේරෙයි. මොකද්ද? මහරජ තෙල එසේය. මහරජ තෙල එසේය. මහරජ යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙද්ද, වචනයෙන් දුසිරිත් කෙරෙද්ද, සිතින් දුසිරිත් කෙරෙද්ද, ඔවුන්ට තෙමේ අප්‍රියය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජතුමනි, ඔබගේ කතාව හරියට හරි තමන්ට ආදරේ නැති මිනිස්සෙක් විතරයි ප්‍රාණඝාත කරන්නේ. තමන්ට ආදරේ නැති මිනිස්සෙක් විතරයි හොරකම් කරන්නේ. තමන්ට ආදරේ නැති මිනිස්සෙක් විතරයි වැරදි කාමයට යන්නේ. තමන්ට ආදරේ නැති මිනිස්සෙක් විතරයි බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ, අනුන්ගේ දෙයට ආස වෙන්නේ. තමන්ට ආදරේ කෙනෙක් ඒව කරන්නේ. තමන්ට ආදරේ නැති හින්දාමයි, තමන්ට තමන් අප්‍රිය හින්දාමයි ඕවා කරන්නේ. තමන්ට ගරු කරන්නේ නැති හින්දාමයි ඕවා කරන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන කොසල් රජුරෝ ගාව. අපට තෙමේ ප්‍රියයයි කියන්නාහු නමුත් එයා හැබැයි වචන වලින් නම් කියන්න බලා මට ආදරේ, මං ජොලියෙන් ඉන්නවා. එහෙමනේ කියන්නේ නේද? වචන වලින් කියනකොට මට ආදරේ, අනිත් අය විඳෝනේව මට අදාළ නැහැ. මං සතුටින් ඉන්න ඕන. මම ඉන්න ඕන හොඳින්. මට ඕන එකක් කරලා. එහෙම කිව්වත් නේ. එහෙම කිව්වත් භාග්‍යවතුන් වහන්සේගේ වචන වලින් අපට තෙමේ ප්‍රියය එකුවේ මට මාව වටිනවා. මට කැමති කියලා එයා කිව්වත් අප්‍රිය මහරජ කියන්නේ නමුදු ඔවුන්ට තෙමේ අප්‍රිය. එහෙම කිව්වත් මහරජතුමනි, එයාලට ඇත්තටම එයාලා ප්‍රිය නෑ. එයාලට ඇත්තටම එයාලා අප්‍රියයි. එයාලා ඇත්තටම එයාලට ආදරේ කිව්වට ආදරේ නෑ. වටිනවා තමන්ට කිව්වට වටින්නේ නෑ. වටිනව නම් එයා කවදාවත් මෙහෙම හැසිරෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අප්‍රිය තැනැත්තේ අප්‍රියයාට යමක් කරන්නේ නම් ඔව්හු එය තුමූම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ අප්‍රියය. භාග්‍යවතුන් වහන්සේ කොසල් රජුරුවන්ගේ ඒ අදහස 100%ක්ම වාක්‍යයක්වත් වෙනස් නොකරනු මත කරනවා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච උදාාර නම්‍යශීලී ගුණයනේ. ඒ අනතිමානී උතුම් ගුණය. හරිදේ හරි කියලා පිළිගන්න. හරිදේ හරි කියලා අගය කරන්න තමන් උතුම් ලෞතුරා බුදු වුණා. කොච්චරනම් ඒ උත්තමයාණන් වහන්සේගෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියනවාදනේ. මේ කරුණ විතරක් නෙවෙයි මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ හැසිරීම තුළ අපිට තියෙන පණිවුඩය. ලෞතුරා බුදුහාමුදුරුවෝ දෙවියන්ට ගුරු, මිනිසුන්ට ගුරු, සත්තා දේව මනුස්සානං සියලු දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ මේ කෙලෙස් සහිත රජුරුවන්ගේ මේ ප්‍රකාශනය නිවැරදි ප්‍රකාශනයක්, යහපත් ප්‍රකාශනයක්, තාම ප්‍රබුද්ධ ප්‍රකාශනයක් උන්වහන්සේ අගය කරනවා. හරියට හරි එසේ මහරජ තෙල එසේමයි, ඒක හරියට හරි කියලානේ කියන්නේ. මම ඔබට යෝජනා කරනවා, ඔබවත් මමවත් බුදුහාමුදුරුවෝ තරම් උසස් කෙනෙක් නෙමෙයිනේ. ඒත් අපිට අනිත් අයගේ අදහස් කොච්චර හොඳ වුණත් ඒවා පිළිගන්න හිතෙන්නේ නැති මහා නරුම අවස්ථා එනෝනේ අපේ හිතේ. කොච්චර වටින අදහසක් කිව්වත් ඒක කන්ඩෙම් කරලා දාන්න, චප්ප කරලා දාන්න හිතෙන. යට කරලා දාන්න හිතෙන. නොසලකා හරිනායක ගොන් අදහසක් කියලා කියන්න හිතෙන අවස්ථා අපිට එනවනේ. ඒ විදිහේ මහා නරුම විදිය සිතුවිලි අපිට එනවනේ. මා යෝජනා කරනවා, ඒ වගේ සිතුවිලි එනකොට මේ බුදුහාමුදුරුවෝ මතක් කරගන්න. මේ බුදුහාමුදුරුවෝ මතක් කරගන්න. බුදුහාමුදුරුවෝ කොයි ආකාරයටද නිවැරදි අදහසට වටිනකම් දුන්නේ.
මම බුදුන් වඳිනවා නම් මම බුදු සරණ ගියා කියලා කියනවා නම් මම උන්වහන්සේගේ ධර්මය උන්වහන්සේගේ උතුම් ආර්යයන් වහන්සේලායි අනුගමනය කරන්න කියලා මම තිසරණේ සමාදන් වෙච්ච කෙනෙක් කියලා කියනවා නම් මා යෝජනා කරනවා ඔබ හොඳට කල්පනා කරලා බලන්න මම මෙහෙම අනේකාගේ අදහස කොච්චර හරි එකක් වුණත් මගේ ඊගෝ එක හින්දා මගේ ලොකුකම් මගේ මාන්නේ හින්දා මම අනේකාව යටත් කරන එක ගැළපෙනවද මගේ බුදුහාමුදුරුවෝ මේ වගේ හැසිරීමක් අනුමත කරනවද හිතන්න ඒවා මේ සූත්‍රයේ නෙමෙයි මම ඒ අමතර කොටස් ඔබට ගන්න තියෙන තැන් ජීවිතේටනේ මේ ඔබට හරි වටින දේවල් මට හරි වටින දේවල් තාම අපි පුහුණු වෙන අයනේ පුහුණු වෙන අපිට මොන තරම් දේවල් මේ එක දේශනාවක් ඇතුලෙන් ගන්න තියනවාද මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් මාර්ගය ප්‍රගුණ කරගන්න වීරිය කරන අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තියනවද බුදුහාමුදුරුවෝ අගය කළා හරි දේ හරියටම අගය කළා නිවැරදි දේ නිවැරදි කියලා පිළිගත්තා ඒක කියලා දෙන්නේ කවුද කියන එක නෙමෙයි වැදගත් කියලා දෙන කාරණේ ඒ පළ කරන අදහසේ තියෙන වටිනකමනේ කොසල් රජුරෝ ඊටාම බුද්ධිමත් ඊටාම අවබෝධයෙන් භාග්‍යවතුන් වහන්සේ ගාව තනිවම හුදකලා විඳිද්දි පහළ වෙච්ච තමන්ගේ සිතේ පහළ වෙච්ච අදහස කියනකොට භාග්‍යවතුන් වහන්සේ ඒ අනුමත කළා. ඊළඟ කාරණා ටිකත් එහෙමයිනේ. තමන්ට තමන් ආදරේ නෑ කියලා කවුරු හරි වචන වලින් කිව්වත් කොසල් රජුරෝ කියනවානේ සාමිනියා ප්‍රාණඝාත කරන්නේ නැත්තම් එයා යාට ආදරෙයිනේ. හොරකම් කරන්නේ නැත්තම් ආදරෙයිනේ යාට. වැරදි කාමයට යන්නේ නැති බොරු කියන්නේ නැති හිස් වචන පරුස වචන කියන්නේ නැති කෙනා යාට ආදරේනේ යා වචනෙන් කිව්වට මට මාව ප්‍රිය නෑ කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණත් ඊටාම ඉහලින් අනුමත කරනවා අගය කරනවා ප්‍රශංසා කරනවා තමන්ට තමන් ආදරේ මිනිස්සෙක් මේ අකුසල් කරන්නේ නෑ කියලා මෙවැනි උතුම් දස කුසලයක යෙදෙනවා කියලා ඒ අදහස අනුමත කරනවා අගය කරනවා ප්‍රශංසා කරනවා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා භාග්‍යවතුන් වහන්සේ අනුමත කරපු භාග්‍යවතුන් වහන්සේ ඊටාම මනවයි කියලා අගය කරපු කොසල් රජුරුවෝගේ මේ උතුම් ප්‍රකාශනය මේ වටින ප්‍රබුද්ධ ප්‍රකාශනය ඔබ ඔබේ ගැඹුරු අවධානයට යොමු කරන්න කාට ආදරේ නැතත් ඔබ ඔබට ආදරේ නම් ඔබ කරන්නේ මොනවද නොකරන්නේ මොනවද තමන්ට ආදරේ නෑ කියලා කෑ ගහලා කියන මිනිස්සෙක් වුණත් ඇත්තටම අයහපතෙන් වැළකීලා නම් යා ගොඩාක් යාට ආදරේ මට ආදරේ මට ඕන මාව සතුටින් තියන්න මට ඕන මාව හොඳින් තියන්න කියලා මහ උද්දාමයෙන් කෑ ගහලා කියන මිනිස්සෙක් වුණත් එයා ප්‍රාණඝාත ආදී අකුසල් කරනවා නම් එයා ආදරේ නැහැ. එයා යාට ආදරේ නැහැ. බුදුදහම හැම වෙලාවකම කියනවා තමන්ට තමන් ආදරේ වෙන්න ඕන. ගරු කරන්න ඕන. තමන්ට තමන් ප්‍රිය වෙන්න ඕන. එවැනි தත්වයට යන මාවත තමයි ඒ ප්‍රතිපදාව තමයි ඒ වැඩපිළිවෙල තමයි මේ උතුම් සූත්‍රය තුල පිය සූත්‍රය තුල අවධාරණය කරලා තිබෙන්නේ. මොකද හේතුව මේ දේශනාවේ ගාථා කීපයකින් අවධාරණය කරනවා අත්තා නංචේ පියං ජඤ්ඤා නනං පාපේන සංයුජේ නහිතං සුලබං හෝති සුඛං දුක්ඛතකාරිනා. එහි අර්ථය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන පෙන්වලා දීලා තියෙන ඒ වටිනා අර්ථය තමයි යම් කිසි කෙනෙක් තමන් ප්‍රියයයි දන්නේ නම් පව් කරන්නේ නෑ යා. පව් නොකරන්නේ. පව් කරන්නහුට
කවදාවත් සුවපත් වූ ජීවිතයක් ලබා ගන්නට ලැබෙන්නේ නැති නිසා. ඒක තමන්ට තමන් ඇත්තටම ආදරය කරන කෙනෙක් පව් කරන්නේ නැහැ කියන එක. එහෙනම් ඊටාම වටින උතුම් ධර්ම කරුණක් ඔබ ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්තා. මම විශ්වාස කරනවා ඔබට ප්‍රාමාණික ඥානයක් හිතන්න ලස්සන සරල ඒ ගාම්භීර සංකල්පයක් අද මේ දේශනාවේදී ඉගෙන ගන්න ලැබුණා. තව ගොඩාක් දේවල් එයට එකතු කරලා කියන්න පුළුවන්. නමුත් මම හිතනවා ප්‍රමාණවත්. අවශ්‍ය පණිවුඩය ඔබට ඉතාම හොඳින් ලැබුණා. ඉතාම හොඳින් ලැබුණා. ඔබ ඉතාම හොඳින් මේ පණිවුඩය වටහා ගත්තා කියලා මම විශ්වාස කරනවා. පිය සූත්‍රය අද සාකච්ඡා කළේ. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ කොසල් රජුරුවත් භාග්‍යවතුන් වහන්සේ අතර සිදු වුණු වටින උතුම් ධර්ම සංවාදයක්. මේ වටින උතුම් ධර්ම සංවාදයක්. කොච්චර ලස්සනට තියෙන්නේ නැද්ද? ඒ මොහොතනේ භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා ඒ වගේ දේවල් සාකච්ඡා කරන ප්‍රබුද්ධ මිනිස්සු ඉන්දියා කියලා හිතනකොට නේද? ඒක කොච්චර අසිරිමත්ද? ඔබටත් මටත් ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ලැබිලා තියෙනවා. ඒ උතුම් ශාස්ත්‍රඥ වහන්සේ පෙන්නපු ඒ මාර්ගය අපි කවුරුත් වීරියෙන් ප්‍රගුණ කරගන්න ඕන. අද දවසේ මේ උතුම් දේශනාව සිදු කළේ මගේ ශාසනික ජීවිතය ගොඩනගන්න බොහෝ උපකාරවත් වෙච්ච අති උතුම් රජවත්තේ වප්ප අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ඥාති දියණියක් සහ ඒ දියණියගේ ස්වාමි පුරුෂයා දායක වෙලා දුලාංජලි වත්සලා දුවත් සංජය සඳරුවන් පුතත් ඒ දරුවොත් මේ ජපානයේමයි ඈත පළාතක එක අවස්ථාවක් ඔබට මතකයි මම කටින පින්කමකට කිලෝමීටර 1000ක් විතර ඈතට වැඩම කළා කනගාවා වල ඉඳලා ෆුකෝකා කියන පළාතේ කියුෂු ප්‍රාන්තේ මගේ මතක විදියට අන්නේ පළාතේ ඒ දරුවෝ ජීවත් වෙන්නේ ඉල්ලා සිටියේ තමන්ගේ ආදරණීය ආච්චි අම්මට පින් දෙන්න මේ පින්කම සිද්ධ කරලා දෙන්න කියලා. ඉතින් තමන්ගේ ආදරණීය ආච්චි අම්මා ඒ කියන්නේ අම්මගේ අම්මා වෙනුවෙන් තමයි මේ උතුම් පින්කම සිද්ධ කළේ. අවුරුද්දක් වෙනවා ඒ වයෝවෘද්ධ මාතාව අභාවයටපත් වෙලා එතුමියටත් ඊට පෙර මියගිය ආර්යන් සුවනේරි සාදරණීය සියටත් ඒකේ අම්මගේ තාත්තයි අම්මයි දෙන්නට ඒ වගේම විශේෂයෙන්ම අපේ ඩෙරික් අයියාගේ නමින් මිය ගියපු ආදරණීය අම්මයි තාත්තයි දෙන්න හේවා රාහින්දුවගේ පුංචි නෝනා මාතාව ඒ වගේම රන්හුළුගේ ඇල්බර්ට් ලිවේරා පියාණන් ඊට අමතරව ඒ පවුල් වල මිය ගියපු අය රණසිංහ ආරච්චිගේ ලීලා රත්න පී.වී. ඥානවති පොඩි නිලමේ අබේසිංහ එම් රම්මණිකේ කේ.එල්. පුංචි මහත්මයා ඇතුළු කොට මියගිය සියලුම ඥාතීන්ටත් බණ අහපු ඔබ නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින්වත් වේවා සුවපත් වේවා සපවත් වේවා දුකින් මිදේවා සියලුම ඥාතීන් ඒ මියගියත් තම ඇතුළු උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු. ඒ වගේම සියලු දෙවියෝ පින් අත් කරගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බල්ම ශක්තිය විශේෂයෙන්ම වයෝවෘද්ධ ආච්චම්මා කෙනෙක් ඉන්නවා ඒ ස්වාමි පුරුෂයාගේ ආච්චම්මා චන්ද්‍රවති මණිකේ මාතාවටත් ඒ වගේම අපේ රජවත්තේ වප්ප අනුනායක හමුදුරුවන්ට ඒ පවුලේ තව සායනහන්සේ කෙනෙක් වැඩ ඉන්න ඇමරිකාවේ ඉංගිරියේ රාහුල සායනහන්සේ උන්වහන්සේට මම උන්වහන්සේ අඳුරන්නේ නැහැ උන්වහන්සේට ඒ වගේම ඩේවිඩ් රන්හුළුගේ පියාණන් අපේ ඩෙරික් අයියා ඒ වගේම එම මාතාව හේමා රත්නායක මහත්මිය ඒ වගේම අපේ චූලමල්ලි ලක්මාල් ආර්.සී. ලක්මාල් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන්
මම හරියට උනන්දු කළා හමුදාවට යන්න කියලා. ගුවන් හමුදාවට බැඳෙන්න. ඒ තරුණ ළමයාට මම සතුටුයි ආ හොඳට එහි විනයකරුක නිලධාරියෙක් විදියට දක්ෂ නිලධාරියෙක් විදියට කටයුතු කරනවා ඒ පුතාටත්. ඒ වගේම ඔහුගේ බිරිඳ ලක්මාලි, සිතාරා ලක්මාලි, අනුපමා පවිත්‍රා, සරත් චන්ද්‍රකුමාර, කලන උදාන, ජනින්දු උදාන, ඒ පුංචි මුණුබුරු මිනිබිරියොත් ඒ සහෝදර සහෝදරියෝ පවුලට එකතු වෙච්ච අයත්, සංජය සඳරුවන් මහත්මයා ඇතුළු ඒ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, අපල උපද්‍රව දුරු වේවා, යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. අපේ පුජ්‍ය සුගත සේනාසනය, කන්සයි සුගත භාවනා මධ්‍යස්ථානය, කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අපේ සහෝදර හුරුළුනිකවැවේ සද්ධාවා සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයට, අපේ සේනාසනාධිකාරී සද්ධාවා ස්වාමීන් වහන්සේ අද තමයි ලංකාවේ ඉඳලා නැවත ජපානයට අද උදෑසන සේනාසනයට වැඩම කළේ. උන්වහන්සේට ඒ වගේම බණ අහපු බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබ හැම දෙනාට බුද්ධ පුතුන් YouTube නාලිකාවේ සහ මුහුණු පොතේ මේ දේශනා හුවමාරු කරන තව කෙනෙකුට අහන්න සලස්සන සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර බාධක දුරු වී නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා. සියලුම දෙවිවරු මේ පින්බෙලෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට ඒ මියගිය දුලංජලි වත්සලා දුවගේ ආදරණීය අත්තම්ම ඇතුළු මියගිය ඥාතීන්ට දෙවියන්ට උපදින හැම භවයකමත් අපට මේ භවය පුරාමත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්න අද කරගත්තු ඒ උතුම් මහා පිං කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.